අයිබෝන් පුතේ අපි කතා කර ඉඳී සාර්වාර්ථික සමතුලිතය ගැන මේ අපි හම්බෙන්නේ සාර්වාර්ථික සමතුලිතයේ ව්‍යාපාර චක්‍ර කියන කොටස සම්බන්ධ. ඒ කියන්නේ හතරවෙනි වීඩියෝ එක. එන්න බිස්නස් සයිකල්ස් නැත්නම් අපි කියනවා ව්‍යාපාර චක්‍ර ගැන කතා කරන්න. මොකද පුතේ ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මම එක පොඩ්ඩක් ගිය සතියේ ඉගෙනුවා. මම නැවත පොඩ්ඩක් බෝඩ් එකේ අඳින්නම්. මෙහෙමයි ව්‍යාපාර චක්‍රයක් කියලා කියන්නේ අපි මෙහෙම ගත්තොත් රටේ නිෂ්පාදනය මූර්ත නිෂ්පාදනය කියලා කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. භාණ්ඩ හා සේවා මූර්ත භාණ්ඩ වලින් මූර්ත නිෂ්පාදනය ගත්තොත් මේ පැත්තට ගත්තොත් කාලය අර පැත්තේ මූර්ත නිමවුම නැත්නම් නිෂ්පාදනය මේ පැත්තේ කාලය ගත්තොත් මූල ලක්ෂණ බිඳුව දැම්මොත් පුතේ කාලයත් එක්ක රටක නිමවුම උච්චාවචනය වෙනවා මෙහෙම. తాවකාලිකව සමහරක් කාලවල නිමවුම වැඩි වෙනවා. සමහර කාලවල නිමවුම අඩු වෙනවා. ආය සමහර කාලවල නිමවුම වැඩි වෙනවා. ආය සමහර කාලවල නිමවුම අඩු වෙනවා. ආය සමහර කාලවල නිමවුම වැඩි වෙනෝනේ ඔය වගේ. ආය නිමවුම අඩු වෙනවා. ආය වැඩි වෙනවා ඔය වගේ. කාලයත් එක්ක රටක නිමවුම උච්චාවචනය වෙනවා. මේ නිමවුම උච්චාවචනය වෙවි ගමන් කරන මාර්ගය අපි කියනවා ව්‍යාපාර චක්‍රයක් කියලා. රයිට්? එතකොට මේ කෙටි කාලීනව නිමවුම් වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. නමුත් ඔයගොල්ලන්ට දීර්ඝ කාලීනව පොඩි ට්‍රෙන්ඩ් එකක් උපනතියක් පේනවා. ට්‍රෙන්ඩ් එක නැත්තම් ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසි වලින්ද? ට්‍රෙන්ඩ් එක කියන්නේ ඉංග්‍රීසි වලින් උපනතිය කියන්නේ සිංහලෙන්. උපනතියට වඩා ට්‍රෙන්ඩ් එක ඔයගොල්ලන්ට තේරෙනවා. දැන් ඒක තමයි ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක කියන්නේ රටාව යන ක්‍රමය. මේකේ ට්‍රෙන්ඩ් එක නැත්තම් උපනතිය සිංහලෙන් නම් උපනතිය. ඔයගොල්ලෝ මේකේ උපනතිය දිහා බැලුවොත් මෙන්න මෙහෙම පේනවා මේ. මෙන්න මේ වගේ උපනතියක් නේ තියෙන්නේ. රටේ නිෂ්පාදනය ටිකෙන් ටික මොකද වෙන්නේ? මෙහෙම වැඩි වෙනවා. ඔන්න ට්‍රෙන්ඩ් එක. ඔක තමයි උපනතිය. හරිනේ? දැන් මේක අපි කියනවා ආර්ථික මේක ඉහළට යන්නේ. රටේ නිෂ්පාදනයේ කාලයත් එක්ක ඉහළට යන්නේ. ඕන රටක බොහෝ විට ට්‍රෙන්ඩ් එක ඕක. සමහරක් වෙලාවට කලාතුරකින් මෙහෙම යන රටක් තියෙන්න පුළුවන් මෙහෙම. කියන්නේ පල්ලෙහාට මෙහෙම. තියෙන්න පුළුවන්. හැබැයි ඒක හරි කලාතුරකින්. ඕන රටක ට්‍රෙන්ඩ් එක වෘද්ධිය සම්බන්ධයෙන් තියෙන වෘද්ධි උපනතිය මෙන්න මේ වගේ. ඒ කියන්නේ නිමැවුම වැඩි කාලෙ තියෙන්න පුළුවන් අඩු කාලෙ තියෙන්න පුළුවන්. නමුත් කොහොම වුණත් ක්‍රමක්‍රමයෙන් නිමවුම ඉහළ යනවා. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ 1948 මොකද්ද එදා වැදගත්කම? 1948 නේද ලංකාවට නිදහස ලැබුණේ. ඔයගොල්ලෝ හිතන්නේ 1948 ඉඳලා දැන් 2020 අවුරුදු 72ක්ද කොහෙද? මේ කාලය තුල රටේ නිෂ්පාදනය වැඩි වුණාද නැද්ද? නිෂ්පාදනය හැකියාව වැඩි වුණාද? අනිවාර්යෙන් වැඩි වුණානේ පුතේ නේ. දැන් 1948ට මෙතන කියලා ගත්තොත්. අද 2020 කියලා ගත්තොත් මේ කාලය තුල රටේ නිෂ්පාදනය හැකියාව වැඩි වෙනවා. 1948 වෙනකොට ලංකාවේ පාරවල්වත් හරියට තිබුණේ නැහැ. අද ඊට වඩා පාරවල් තියෙනවා, ඊට වඩා දුම්රිය මාර්ග තියෙනවා, අධිවේගී මාර්ග තියෙනවා, ගුවන් තොටුපළවල් තියෙනවා, වරායවල් තියෙනවා, කර්මාන්තශාලා තියෙනවා, ජනගහනය වැඩි, නිෂ්පාදනය වැඩි නේ. 1948 නිකන් කොළඹ කියන්නේත් නිකන් පොඩි නේ පොඩි ග්‍රාමීය බවක් තියුණනේ කොළඹ වැල්ලවත් අර එහෙම ওই පැත්ත ගත්තාම ඔයගොල්ලෝ දැකලා තියෙනනේ ෆොටෝස් එහෙම තියෙන්නේ. අද එහෙම නෙමෙයි. මේ අද ඊට වඩා මහා බිල්ඩින් නේ අහස උසට. අද එතකොට ඊට වඩා 1948ට වඩා 2020 වෙනකොට ලංකා ආර්ථිකය ඉස්සරහනේ. ඕන රටක් එහෙමයි. සිංගප්පූරුව ගත්තත් එදාට වඩා අද ඉස්සරහා. ඉතියෝපියාව සෝමාලියාව ගත්තත් එදාට වඩා අද ඉස්සරහා. එන නිසා ගොඩක් වෙලාවට රටවල් වල ට්‍රෙන්ඩ් එක යන්නේ උඩට. හැබැයි දීර්ඝකාලීනව නිෂ්පාදනය වැඩි වුණාට ඒ දිගුකාලීන නිමවුමේ වැඩිවීම ට්‍රෙන්ඩ් එක ඇති වෙන්නේ උච්චාවචන රාශියක් ඔස්සේ. ආර්ථිකයේ හොඳ කාල තියෙනවා නිමවුම වැඩි වෙන. නරක කාල තියෙනවා නිමවුම අඩු වෙන. මේ හොඳ කාල නරක කාල හොඳ කාල නරක කාල කියන මේ උච්චාවචන ඔස්සේ තමයි කෙටි කාලීන උච්චාවචන. ඒතර ව්‍යාපාර චක්‍ර වලින් පෙන්වන්නේ මේ චක්‍රයෙන් පෙන්වන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. I keep in your mind. හරිනේ? ව්‍යාපාර චක්‍ර වලින් පෙන්වන්නේ මොනවද පුතේ? කෙටි කාලීන short term කෙටි කාලීන උච්චාවචන. කෙටි කාලීන උච්චාවචන වැඩි වෙනව අඩු වෙනවක. මේ ට්‍රෙන්ඩ් එකෙන් පෙන්වන්නේ දිගු කාලීන හැසිරීම නිෂ්පාදනය ආර්ථික වර්ධනය. හරි? උපනතියෙන් පෙන්වන්නේ ඒක. උපනතියෙන් පෙන්වන්නේ දිගු කාලීන හැසිරීම. උපනතිය අපි කියන වෘද්ධි උපනතිය. ආර්ථිකයේ වර්ධනය වෙන ආකාරය. හරි මේ කෙටි කාලේ නිමවුම අඩු වැඩි වෙනවා කියන්නේ ඒක අපේ කෙටි කාලීන උච්චාවචන. කෙටි කාලීන උච්චාවචන රාශියකින් තමයි මේ වෘද්ධි උපනතිය හැදෙන්නේ. එතකොට පුතේ ඔන්න ඔය ව්‍යාපාර චක්‍රයක් තමයි මේ තියෙන චක්‍රය. ව්‍යාපාර චක්‍රය මේක. ඔය තියෙන ව්‍යාපාර චක්‍රය. දැන් ව්‍යාපාර චක්‍රය නැත්නම් බිස්නස් සර්කල් එක කියලා කියන්නේ මොකක්ද? සයිකල් එක කියලා කියන්නේ මොකක්ද?
ඒ කියන්නේ මෙන්න මේ ආර්ථිකයේ නිෂ්පාදනය කෙටි කාලිනව වැඩි අඩු වෙවි ගමන් කරන ගමන් මාර්ගයට අපි කියනවා මොකද්ද? ව්‍යාපාර චක්‍රයක් කියලා නේ. ව්‍යාපාර චක්‍රයක්. අපි නිර්වචන ලියාගමු. බිස්නස් සයිකල් එකක නිර්වචන ලියන්න පුතේ. මෙහෙම ලියන්න. කාලයත් සමග මූර්ත නිමවුම භාණ්ඩ හා සේවා ප්‍රමාණය ආර්ථිකයේ නිපදවන. ඒක කියන්නේ කාලයත් සමග මූර්ත නිමවුම. කාලයත් සමග මූර්ත නිමවුම කියලා කියන්නේ ඇති. කාලයත් සමග මූර්ත නිමවුම. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය කියලා කියන්නේ නිමවුමට වඩා. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය පෙන්눔 කරන චක්‍රීය හැසිරීම. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය පෙන්눔 කරන චක්‍රීය හැසිරීම. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය පෙන්눔 කරන චක්‍රීය හැසිරීම. ව්‍යාපාර චක්‍ර නම් වේ. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය පෙන්눔 කරන චක්‍රීය හැසිරීම. ව්‍යාපාර චක්‍ර නම් වේ. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය පෙන්눔 කරන චක්‍රීය හැසිරීම. ව්‍යාපාර චක්‍ර නම් වේ. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය පෙන්눔 කරන චක්‍රීය හැසිරීම. මේ චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර නම් වේ. ඉරක් ගහන්න පුතේ. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය පෙන්눔 කරන චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර නම් වේ. කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර නම් වේ. රයිට්. ඉරක් ගහන්නේ නිර්වචන. මොකක්ද අද ව්‍යාපාර චක්‍රයක් කියන්නේ? කාර්යයත් එක්ක රටේ නිමවුම මූර්ත නිමවුම පෙන්눔 කරන මේ චක්‍රීය හැසිරීම. ව්‍යාපාර චක්‍ර නම් වේ. ඉරක් ගැහුවා. රයිට්. ඒක කටපාඩමේ තියෙන්න ඕනේ. මොකද්ද ව්‍යාපාර චක්‍ර කියන්නේ? කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන චක්‍රීය හැසිරීම. එතන සමාහාර ඉල්ලුමේ හටගන්නා උච්චාවචනයන් ව්‍යාපාර චක්‍රවල හැසිරීමට හේතු වෙනවා. රටේ සමස්ත ඉල්ලුමේ සිදුවන උච්චාවචනයන් තමයි මේ චක්‍රවල හැසිරීමට හේතු වෙන්නේ. පුතේ ඔක කියනවා ව්‍යාපාර චක්‍ර මගින් ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පිළිඹු කරයි. ඉතාම වැදගත්. මාර ඉම්පෝටන්ට්. හරිනේ? very important. ඉරක් ගහ ගන්න. ව්‍යාපාර චක්‍ර මගින් ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පිළිඹු කරයි. කෙටි කාලීන short term. ව්‍යාපාර චක්‍ර මගින් ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පිළිඹු කරයි. short term නේ කෙටි කාලීන හැසිරීම පිළිඹු කරනවා. right. ඊළඟට තව තියෙනවා. ව්‍යාපාර චක්‍ර ප්‍රධාන අවධි 4යි. ව්‍යාපාර චක්‍රයක අවධි 4ක් තියෙනවා. මම මෙහෙම ගත්තොත් කොතනින් පටන් ගත්තත් කමන්නේ පල්ලේ මම ටිකක් මේක මෙහෙම ගමු. උඩින් පටන් ගමු. කොහොම පටන් ගත්තත් ගැටලුවක් නැහැ හරිනේ. මෙහෙම පටන් ගත්තොත් අපි ව්‍යාපාර චක්‍රයක මේ වගේ තැනකට කියනවා. මොකද්ද? මුදුනක. මේක මුදුන. උඩම තැන. මුදුනේ ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? අපි උඩ ඉන්නකොට අපිට වෙන්න පුළුවන් දේ මොකද්ද? පසුබැසීම. පසුබැසීම නැත්නම් ප්‍රතිගමනය. අර ඇත්තටම අර ආර්ථිකයේ ප්‍රතිගමනයක් ආර්ථික පසුබැසීමක් කියන්නේ ඕක. කෙටි කාලීනව නිෂ්පාදනය යනවා. කෙටි කාලීනව. ආර්ථික පසුබැසීමක් කියන්නේ ඕක. ප්‍රතිගමනයක් කියලා අපි නිෂ්පාදනය කියමයි මේ අදින්නේ මෙහෙම. ඇතුළත ලක්ෂයකට මායිම මත ලක්ෂයක ඉඳලා ඇතුළත ලක්ෂයකට ආර්ථික පසුබැසීම මේ තමයි මේක. මුදුනේ ඉඳලා පල්ලෙහාට. පසුබැසීම. ඒක తాවකාලික දෙයක්. පසුබැහැලා අපි වැටෙනවා කොහාටද? පතුලට වැටෙනවා. පතුල. පැදුරෙන් ආයේ බිමට වැටෙන්නේ නැහැ නේ. පතුලේ ඉන්න කාට ඊළඟට තියෙන නැගිටින එක. පතුල කියන්නේ හොඳ තැනක්. පතුලෙන් උඩට යනකොට මොකද වෙන්නේ? මුදුනේ ඉඳියා පසුබැස්මට ආව පතුලටම වැටෙනවා. පතුලේ ඉඳලා මොකද වෙන්නේ ඊළඟට? පතුලේ ඉඳලා නැවත ප්‍රසාරණය. මේක ප්‍රසාරණයක් අහපුවා. ප්‍රසාරණය. මෙතන එනකොට මොකද්ද? මුදුන අහපුවා. ආයෙත් අර සින්දුවම තමයි යන්නේ. මොකද්ද? පසුබැසීම, පතුල, ප්‍රසාරණය, මුදුන. ඔය සින්දුවම තමයි දිගටම යන්නේ. හරිනේ? ඔය සිදුවීම තමයි දිගටම වෙන්නේ නේ. ව්‍යාපාර චක්‍රයක එතකොට අවස්ථා 4ක් අපිට අඳුර ගන්න පුළුවන්. මොකද්ද? මුදුන, ඊළඟට පසුබැසීම, ඊළඟට පතුල, ඊළඟට ප්‍රසාරණය. මේක සම්බන්ධයි එකිනෙකට. අනිවාර්යෙන් මුදුනක ඉන්නවා නම් ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? පසුබැසීම. ඊට පස්සේ පසුබැසීමක ඉන්නවා නම් අන්තිමට නවතින්නේ පතුල ගාවෙන්. පතුලෙන් පස්සේ මොකද්ද නැවත? ප්‍රසාරණය. අහපව ප්‍රසාරණයෙන් පස්සේ මුදුනෙන් පස්සේ පසුබැසීම, පතුල, ආයෙත් මුදුන, ආයෙත් ප්‍රසාරණය, ප්‍රසාරණයෙන් පස්සේ මුදුන, ආයෙත් පසුබැසීම, ආයෙත් පතුල, ආයෙත් ප්‍රසාරණය එකම විදිහට යන්නේ. තමයි ව්‍යාපාර චක්‍රයක් කියලා කියන්නේ. හරිනේ?
ව්‍යාපාර චක්‍රයක ප්‍රධාන අවධි හතරකි. ලියන්න එක. ඉස්සෙල්ලාම ලියන්න. මේකයි පටන් ගන්න තියෙන්නේ. එහෙම ගැටලුවක් නැහැ කොහොම පටන් ගත්තත්. අපි පටන් ගන්න තියෙන්නේ පසුබැසීමෙන්. ඉස්සෙල්ලාම පසුබැසීම. මුදුන අමතක කරමු. එහෙනම්. මුලින්ම ව්‍යාපාර චක්‍රයක අපි කතා කරන්නේ පසුබැසීම. එහෙම ගැටලුවක් නැහැ කොහොම ලිව්වත් ඒ කොතන මුදුනෙන් පටන් ගන්නත් පුළුවන්. මම පටන් ගන්නවා පසුබැසීම. ඔන්න පසුබැසීම. පසුබැසීම. පසුබැසීමෙන් පස්සේ මොකද වෙන්නේ? පසුබැසීමට තමයි රෙසිෂන් කියන්නේ. ආර්ථික පසුබැසීම. ප්‍රතිගමනය කියන්නේත් ඒකමයි. ඔය රෙසිෂන් කියන තැනට පිටිපස්සෙන් යන ප්‍රතිගමනය. ඒ කියන්නේ මෙන්න මේක. නිෂ්පාදන හැකියාව ආයිම මත සිට ඇතුළත ලක්ෂයක සෝ ඇතුළේ සිට තවත් ඇතුළත ලක්ෂයකට ගමන් කිරීම. ඕක. මත ඉඳලා ඇතුළට නැත්නම් ඇතුළේ ඉඳලා තව ඇතුළට යන එක. ඕක. කියන්නේ ප්‍රතිගමනය. පසුබැසීම කියන්නේ ඒක ප්‍රතිගමනය. ප්‍රතිගමනයෙන් පස්සේ එන්නේ මොකද්ද පුතේ? පසුබැසීමෙන් පස්සේ වැටිලා හොම්බ බිම යනකම් වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? පතුල. දෙක පතුල throw. අරක රෙසිෂන් ඊළඟට throw පතුල. පතුලෙන් පස්සේ නැවත ප්‍රසාරණය expansion ප්‍රසාරණ අවධිය කියලා කියන්නේ. ප්‍රසාරණ අවධිය expansion ප්‍රසාරණ අවධිය ගත්තාම පුතේ මේ ඉහළ යනවා. ප්‍රසාරණ අවධිය. ඊළඟට ගන්න ප්‍රසාරණ අවධිය right. ඊට පස්සේ ප්‍රසාරණ අවධියෙන් පස්සේ මෙතනට එන්නේ මුදුන peak එක මුදුන. අංක 4 මුදුන peak මුදුන peak right. එතකොට තමයි ව්‍යාපාර චක්‍රයක අධීරයන් 4. මොකක්ද අධීරයන් 4? පසුබැසීම පතුල ප්‍රසාරණයේ මුදුන. නැත්නම් මුදුන පසුබැසීම පතුල ප්‍රසාරණයේ මුදුන ඔය සම්බන්ධය. ඕක තමයි යන ෆ්ලෝ එක නේ මෙහෙම. එතකොට ඔය ව්‍යාපාර චක්‍රයේ අධීරයන් 4 අපි වෙන වෙනම අධ්‍යයනය කරමු. මුලින්ම බලමු මොකද්ද පසුබැසීම කියන්නේ. මේක. පුතේ පසුබහිනකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. රටේ මොකද්ද මේ පසුබැසීම කියලා කියන්නේ? පසුබැසීමේදී වෙන්නේ මොනවද? ආර්ථික පසුබැසීමේදී. පුතේ මෙහෙම ආර්ථික පසුබැසීමකදී වෙන්නේ එකක් තමයි ඔයාලට පැහැදිලිවම පේනවා මෙතන ඉඳලා මෙතනට යනකොට පසුබැසීමකදී වෙන එක දෙයක් තමයි රටේ මොකද්ද අඩු වෙන්නේ? නිෂ්පාදනය අඩු වෙනෝනේ. හරිනේ. මං කියන එක හරිද කියන්නේ? නිෂ්පාදනය අඩු වෙනවා. හරි. නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වුණොත් රටේ නිෂ්පාදනය අඩු වෙනවා. මූර්ත නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනකොට රටේ සේවා නියුක්තියට මොකද වෙන්නේ? පුතේ භාණ්ඩ නිපදවන්න නැත්නම් සේවා නියුක්තියත් අඩු වෙනවා. සේවා මම මේ හරිය ලියන්න පොඩ්ඩක් ලස්සනට. පල්ලෙහා ලියමු. පසුබැසීමේදී වෙන්නේ නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වුණොත් සේවා නියුක්තියත් අඩු වෙනවා. නිෂ්පාදනය අඩුනකොට රටේ සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනකොට නිෂ්පාදනය අඩු සේවා නියුක්තිය අඩු වෙනකොට මොකද වෙන්නේ? මිනිසුන්ගේ ආදායම අඩු වෙනවා. ආදායමත් අඩු වෙනවා. මිනිසුන්ට ආදායම් නැත්තම් භාණ්ඩ මිලදී ගන්න බෑනේ රටේ සමස්ත ඉල්ලුම. සමහර ඉල්ලුමත් අඩු වෙනවා. ඉල්ලුමත් අඩු වෙනවා. රටේ භාණ්ඩ වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. පොතේ සමහර ඉල්ලුම අඩු වුණා. මිල මට්ටම මොකද වෙන්නේ? මිල මට්ටම. කාලේ නහටම. මිල මට්ටම පහළ යනවා. මිල මට්ටම නැත්නම් උද්දමනය. මිල මට්ටම නැත්නම් අපි කියන උද්දමනය. උද්දමනය අඩු වෙනවා. right. ඔන්න තමයි ව්‍යාපාර චක්‍රයක පසුබැසීමේ අවධියදී වෙන ඔක්කොම පල්ලෙහාට යන හැම එකම පසුබැසීම කියන්නේ ඔක්කොම පල්ලෙහාට. ආයි ඉතන දැන ඔක්කොම පල්ලෙහාට. ඒක පටන් ගන්නේ කොහොමද? මේවා එකිනෙකට බැඳිච්ච කරුණු. මේවා දැනගන්න ඕන. පේපර් එකේ අහනවා. නිෂ්පාදනය අඩු වෙනවා. ඒක පැහැදිලි නෝ. නේ it's obvious නේ. ඒක obvious. පේන තියෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා මූර්තනියම. නිෂ්පාදනය අඩු වෙච්ච රටක මිනිසුන්ගේ රස්සාවලුත් නැහැනේ සේවා නියුක්තියත් අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වුණාට පස්සේ මිනිසුන්ගේ ආදායම් අඩු වෙනවා. ඒ රස්සාවල් නේ. දැන් මේ දවස්වල අපි ගත්තොත් ඔන්න කොවිඩ් කාලේ නිෂ්පාදනය අඩු වෙනවා. කොවිඩ් නිසානේ සමහර ෆැක්ටරි වහලා නිෂ්පාදනය අඩු. නිෂ්පාදනය අඩු වෙනකොට මිනිසුන්ගේ සේවා නියුක්තිය අඩුයි. ෆැක්ටරි වහලා සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනකොට මිනිසුන්ගේ ආදායම් අඩුයි. ආදායම් අඩු වෙනකොට මිනිස්සු භාණ්ඩ මිලදී ගන්නෑ. සමහර ඉල්ලුම අඩුයි රටේ. ඉල්ලුම අඩු වෙනකොට බඩු මිල වැඩි වෙන්නේ. ඇයි ඉල්ලුම අඩුයිනේ. බඩු මිල අඩු වෙනවා. මිල මට්ටම පහළ යනවා. උද්දමනය අඩු වෙනවා. අන්න ආර්ථික පසුබැසීම කියන්නේ එහෙනම් ඒක මොකක්ද එහෙනම් දැන් කටපාඩමේ කියන්නේ මොනවද ආර්ථික පසුබැසීම වෙන්නේ අපේ පන්තියේ ළමයි ඔය සම්බන්ධය හරියට දන්න මොනවද පුතේ ආර්ථික පසුබැසීමේදී අධීරයන් ටික
නිෂ්පාදනය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා. නේ? ආදායම් අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වෙනවා. ඒකත් එක්ක මිල මට්ටමත් අඩු වෙනවා. උද්දමනයත් අඩු වෙනවා. ඔය තමයි ආර්ථික පසුබැසීම. අයි පොඩ්ඩක් ලියාගමු පසුබැසීම කියන එකේ නිර්වචනය මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. කිසියම් රටක මූර්ත නිෂ්පාදනය කිසියම් රටක මූර්ත නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මූර්ත නිෂ්පාදනය සේවා නියුක්තිය හා ආදායම් මට්ටම මූර්ත නිෂ්පාදනය සේවා නියුක්තිය හා ආදායම් මට්ටම මූර්ත නිෂ්පාදනය සේවා නියුක්තිය හා ආදායම් මට්ටම මූර්ත නිෂ්පාදනය අඩු වෙනවා සේවා නියුක්තිය අඩු වෙනවා ආදායම අඩු වෙනවා ඔක්කොම අඩු වෙනවා හා ආදායම් මට්ටම වසරකට වඩා අඩු කාලයක් වරහන් තුල යන මාස කිහිපයක් තිස්සේ වසරකට වඩා අඩු කාලයක් නැත්නම් අපි කියන මාස කිහිපයක් තිස්සේ මහා ලොකු කාලයක් නෙමෙයි తాවකාලිකව කෙටි කාලෙක වසරකට වඩා අඩු කාලයක් ඊට පස්සේ නැවත වැඩි වෙනවා නිකන් తాවකාලිකව පොඩ්ඩක් වසරකට වඩා අඩු කාලයක් වරහන් තුල යන මාස කිහිපයක් තිස්සේ කිසියම් රටක මූර්ත නිෂ්පාදනයේ සේවා නියුක්තිය ආදායම් මට්ටම වසරකට වඩා අඩු කාලයක් වරහන් ඇතුලේ මාස කිහිපයක් තිස්සේ පහළ වැටෙමින් පවත්නා තත්ත්වය වරහන වහලා මාස කිහිපයක් තිස්සේ කියලා වරහන වහලා මාස කිහිපයක් තිස්සේ කියනක වරහන් ඇතුලේ වරහන වහලා පහළ වැටෙමින් පවත්නා තත්ත්වය ආර්ථික පසුබෑමක් ලෙස හැඳින්විය හැකිය. අර ඒක තමයි නිෂ්පාදන හැකියාව මායිමෙන් අඳිනවා නම් මායිමත් ඉඳලා ඇතුළු ලක්ෂයකට. දැන් ඇතුළු ඉඳලා තව ඇතුළු ලක්ෂයකට. ආර්ථික පසුබෑමක් ලෙස හැඳින්විය හැකිය. මොකද පුතේ ඒකට ආර්ථික පසුබෑම කියලා කියන්නේ? මෙන්න මේ ටික කිව්වොත් ඇති. මොකද රටක මූර්ත නිෂ්පාදනය, සේවා නියුක්තිය, ආදායම් මට්ටම අනිත් ඒවා ගැන කතා නොකරත් ප්‍රධාන තුන් දෙනා මේව. මූර්ත නිෂ්පාදනය, සේවා නියුක්තිය, ආදායම් මට්ටමනේ. වසරකට වඩා අඩු කාලයක්, ඒ කියන්නේ මාස කිහිපයක් තිස්සේ පහළ වැටෙමින් පැවතීම. අපි කියනවා මොකද්ද ආර්ථික පසුබෑමක් ලෙස හැඳින්විය හැකිය. වසරකට වඩා අඩු කාලයක් මාස කිහිපයක් තිස්සේ පහළ වැටීම පැවතීම ආර්ථික පසුබෑමක් ලෙස හැඳින්විය හැකිය. ඉරක් ගන්න පුතේ මොකද්ද ආර්ථික පසුබෑම කියලා කියන්නේ? මූර්ත නිෂ්පාදනයේ සේවා නියුක්තිය ආදායම් මට්ටම වසරකට වඩා අඩු කාලයක් මාස කිහිපයක් තිස්සේ පහළ වැටීමින් පැවතීම ආර්ථික පසුබෑමක් ලෙස හැඳින්විය හැකිය. right. කිසියම් රටක මූර්ත නිෂ්පාදනයේ දළදේශීය නිෂ්පාදනයේ අඛණ්ඩව කාර්තු දෙකකට වඩා වැඩි කාලයක් පහළ වැටීමින් පවතින තත්ත්වයක් කියලාත් මේක හඳුන්වනවා. ඉස්සෙල්ලාම නිර්වචන ටිකක් ගහගත්තේ නේ අතින් ලියපු නිර්වචන සම්පූර්ණයෙන් ඉලක්ක ගන්න. මොකද්ද? කිසියම් රටක මූර්ත නිෂ්පාදනය, සේවා නියුක්තිය, ආදායම් මට්ටම මාස කිහිපයක් තිස්සේ නැත්නම් වසරකට වඩා අඩු කාලයක් තිස්සේ පහළ වැටීමින් පැවතීම ආර්ථික පසුබෑමක් ලෙස හැඳින්විය හැකියි. right. එහෙනම් දැන් තරුවක් දාලා කියනවා ආර්ථික පසුබැස්මේ උච්චතම අවස්ථාව ආර්ථික අවපාතයයි. දිගින් දිගටම පසුබෑමක් වෙනවා නම් දැන් පසුබෑම වීලා නැවත ප්‍රසාරණය වෙනවා නම් අවුලක් නැහැ. පසුබෑම වෙලා නැවත ප්‍රසාරණය වෙනවා නම් අවුලක් නැහැ. එහෙම නැතුව දිගින් දිගටම පසුබාගෙන පල්ලෙහාට යනවා නම් නේ ආර්ථික පසුබෑමේ උච්චතම අවස්ථාව ආර්ථික අවපාතයවත් පරිහානියයි. එතකොට අර මායිම වමට විතර වෙනවා කියලා අපි නිෂ්පාදන හැකියාව මායිම වලදී කිව්වේ. මේ පසුබෑමේ උච්චතම අවස්ථාව ආර්ථික අවපාතය නැත්නම් පරිහානියයි. ආර්ථික අවපාතයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධන තොගයට හානි වීම හෝ තාක්ෂණයේ පසුබැසීම මත නිෂ්පාදන හැකියාව අඩු වෙන්න පුළුවන්. එතකොට මායිම වමට විතර වෙන්න පුළුවන්. ඒ පසුබෑමේ උච්චතම අවස්ථාව. ඒක ගැන අපි කතා කරන්නේ. ඒක නිකන් කියලා තියෙනවා. right. ඊළඟට එන්න. පුතේ ආර්ථික පසුබෑමෙන් පස්සේ ඊළඟ අදියරට එනවා. පසුබෑමෙන් පස්සේ එන්නේ අපි පතුලට. වැටිලා අඩියටම වැටෙනවා පතුල. මොකද උතන ලියන්න ආර්ථික පසුබෑම අවසන් වී නැවත ප්‍රසාරණය ආරම්භ වීම පතුල කියලා කියනවා. අතරම පතුල කියන්නේ හොඳ තැන. ඇයි? පසුබෑම ඉවර වෙලා නැවත නැගිටින්න පටන් ගන්න තැන. පසුබෑම ඉවර වෙලා නැවත නැගිටින්න පටන් ගන්න තැන තමයි පතුල. හරි? ඉරක් ගන්න ආර්ථික පසුබෑම අවසන් වී ප්‍රසාරණය ආරම්භ වන තැන පතුල ලෙස හඳුන්වයි. ආර්ථික පසුබෑම අවසන් වී ප්‍රසාරණය ආරම්භ වන තැන පතුල ලෙස හඳුන්වයි. පුතේ අර පොඩ්ඩක් අර පසුබැසීමේ අවධිය කියලා තියෙන මාතෘකාව. අන්න එතන මේක ලියා ගන්නකො. පසුබැසීමේ අවධිය කියන තැන පොඩ්ඩක් උඩින් මේක ලියා ගන්නකො. මොකද්ද? මෙන්න මේ ටික. නිෂ්පාදනයේ ඊතලයක් පල්ලෙහාට දැම්ම. නිෂ්පාදනය අඩු වෙනවා. මෙන්න මේක ලියා ගන්න. පසුබැසීමේ අර මාතෘකාව ගාව. පසුබැසීමේ අවධිය කියන තැන. නිෂ්පාදනයේ එතන අයිනකින් ලියා ගන්න. නිෂ්පාදනය අඩු වෙනවා, සේවා නියුක්තිය අඩු වෙනවා. මතකයි එතකොට. ආදායම අඩු වෙනවා. රටේ භාණ්ඩවල තියෙන සමස්ත ඉල්ලුම අඩු වෙනවා. උද්දමනයේවත් මිල මට්ටම අඩු වෙනවා. පසුබැසීමේ අවධිය ගාව එක ලියන්න. පසුබැසීමේ අවධිය ගාව මොකද වෙන්නේ? නිෂ්පාදනය අඩු වුණොත්,
සේවා නියුක්තිය අඩුයි සේවා නියුක්තිය අඩුනොත් ආදායම් අඩුයි ආදායම් අඩුනොත් ඉල්ලුම අඩුනොත් බඩු මිල අඩුයි උද්දමනය අඩුයි. හරි. ඒක ලියාගන්නේ කොහෙද? පසුබැසීමේ අවධිය කියන තැන. අයිනේ. මේක ලියාගන්න. නිෂ්පාදනය අඩුයි සේවා නියුක්තිය අඩුයි ආදායම් අඩුයි සමහර ඉල්ලුම අඩුයි උද්දමනය හේවත් මිල මට්ටම අඩුයි. රයිට්. අපි ගොව පසුබෑම ඉවර වුණාට පස්සේ අපි එන්නේ පතුලට. පතුල කියන්නේ ඇත්තටම ආර්ථික පසුබෑම අවසන් වෙලා ප්‍රසාරණය පටන් ගන්න තැන. පසුබෑම අවසන් වෙලා ප්‍රසාරණය පටන් ගන්න තැන තමයි පතුල. අනේ පතුලත් අපි කතා කරා. පතුල ගැන විශේෂ දෙයක් නෑ වෙන. ඊළඟට එන්න ප්‍රසාරණ අවධියට. මොකද්ද ප්‍රසාරණ අවධිය කියන්නේ? අංක 3 ප්‍රසාරණ අවධිය. ආර්ථිකයේ වර්ධනය වීම ප්‍රසාරණ අවධිය. මේ තියෙන ප්‍රසාරණය. මෙන්න ප්‍රසාරණ අවධිය මෙහෙම. ටිකෙන් ටික නිෂ්පාදනය වැඩි වෙනවා. ප්‍රසාරණ අවධිය. මූර්ත නිමවුම සේවා නියුක්ති ආදායම් මට්ටම අඛණ්ඩව වැඩි වේ. ඒක තිරක් ගන්න. පුතේ අර උඩ එකෙත් පතුල කියන එකෙත් නිර්වචන ටිකක් ගන්න. මොකද පතුල කියන්නේ ආර්ථික පසුබැස්ම අවසන් වී ප්‍රසාරණය ආරම්භ වන තැන පතුල. ඒකටත් තිරක් ගැහුවා. මේකෙත් තිරක් ගන්න. ආර්ථිකයේ වර්ධනය වීම ප්‍රසාරණ අවධියයි ඉරක් ගන්න ටිකට. අයිට වල තිරක් ගන්න. එයිදී මූර්ත නිමවුම සේවා නියුක්ති ආදායම් මට්ටම අඛණ්ඩව වැඩි වේ. ඒ වැඩි වෙනවා. ඉරක් ගන්න. ඒවා අඛණ්ඩව වැඩි වෙනවා. පුතේ එතකොට මෙන්න මෙහෙමයි. එතනත් ඔය අයිනකින් ඉඩ තියෙන තැනකින් ලියා ගන්න ප්‍රසාරණ අවධිය කියන මාතෘකාව ගාව මේ ටිකම ලියන්නේ ඊතල උඩට දාලා. මේ ටිකම ලියන්නේ ඊතල උඩට දාලා. ප්‍රසාරණ අවධියදී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ප්‍රසාරණ අවධියදී රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. මෙතන මේ. නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වුණා. නිෂ්පාදනය වෙනකොට මිනිසුන්ට රස්සාවල් වැඩි. සේවා නියුක්තිය ඉහළ යනවා. සේවා නියුක්තිය වැඩිනොත් ආදායම් වැඩි මිනිසුන්. ආදායම් වැඩිනොත් සමස්ත ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම වැඩි වුණොත් බඩු මිල ඉහළ ගිහලා උද්දමනයක් නැත්නම් මිල මට්ටම ඉහළ යාමක් ඇති වෙනවා. ඔක්කොම ඊතල ටික උඩට යනවා. ආර්ථික ප්‍රසාරණ අවධියේදී ඔක්කොම ඊතල ටික උඩට යනවා. ඒ කොහොමද? නිෂ්පාදනය වැඩි. නිෂ්පාදනය වෙනකොට සේවා නියුක්තිය වැඩි. සේවා නියුක්තිය වෙනකොට ආදායම් වැඩි. ආදායම් වෙනකොට ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙනකොට මිල මට්ටම වැඩි. සියල්ල ඉහළට යනවා. ඒතර ඔය වගේ ඒකට අපි කියනවා මොන අවධියද? ප්‍රසාරණ අවධිය. ප්‍රසාරණ අවධිය. අන්න ඒක පොඩ්ඩක් ලියා ගන්න. මොකද නිෂ්පාදනය වැඩි වෙනවා. මේ ටික ලියා ගන්න. සේවා ප්‍රසාරණ අවධියකින් තමයි ලියන්නේ. සේවා නියුක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ ආදායම් වැඩි වෙනවා. සමස්ත ඉල්ලුම් වැඩි වෙනවා ආදායම් වැඩි නිසා දැන් මිනිසුන්ගේ දැන් නිෂ්පාදනයේ වැඩි නම් රස්සාවල් වැඩි. සේවා නියුක්තිය. සේවා නියුක්තිය වැඩි වෙනකොට මිනිසුන්ට රස්සාවල් තියෙනවා. එතකොට අපේ ආදායම් වැඩි. ආදායම් වැඩි වෙනකොට ඉල්ලුම් වැඩි. ඉල්ලුම් වැඩි නම් බඩු මිල ඉහළ යනවා. මිල මට්ටම ඉහළ යනවා. උද්දමනය ඇති වෙනවා. රයිට්. එතකොට ඒක තමයි ප්‍රසාරණ අවධිය. මොකද පුතේ ප්‍රසාරණ අවධිය ඉරක් ගහගත්තනේ. ආර්ථිකයේ ප්‍රසාරණයෙන් ප්‍රසාරණ අවධිය එහිදී නිමැවුම සේවා නියුක්තිය හා ආදායම් මට්ටම අඛණ්ඩව වැඩි වේ. හරි. පුතේ මෙතන තව වැදගත් දෙයක් කියනවා. මෙම කාලයේ පසුබැසීමේ කාලයට වඩා දීර්ඝයි කියලා. ඒකට තිරක් ගන්න. පසුබහින එක ඩංගාලා වුණාට වේගෙන් ප්‍රසාරණය වෙන්නේ හිමීට. වේගෙන් මිනිස්සෙක් වැටුණට නැගිටින්න ලොකු කාලයක් යනවා. රටකත් එහෙමයි. රටකටත් එහෙමයි. මිනිස්සෙක් දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ දැන් ඉස්කෝලේ යන්නේ. අමාරු ළමයි ඉන්න ඉස්කෝලේ හෙන අමාරුවෙන් ගොඩනගාගත්තු හෙන ගුඩ්විල් එකක් තියෙනවා. කීර්ති නාමයක්. බාහිර වැඩ කරලා නේ ටීචර්ස්ලට උදව් කරලා ඔයගොල්ලෝ අනිත් අය ගොට්ටල්ලනවා කියනවා. ඒ ළමයි දන්න උදව් කරනවා කියලා. හරි. උදව් කළා ප්‍රිපේඩ් බෝඩ්ස් වල ඉඳලා අරවැය ඉඳලා මේවැය ඉඳලා බාහිර වැඩ කළානේ. ඉස්කෝලේම නිකන් නම දාන්න ගුරුවරු අතර තියෙන හොඳ කීර්ති නාමයක්. ඒක දවසින් ගොඩනගන්න පුළුවන්. එක දවසින් බෑ. ඒකට දීර්ඝ කාලයක් යනවා කීර්ති නාමයක් ගොඩනගන්න. හැබැයි එක ගොන් වැඩක් කරාම ඕන එක දවසින් ඕක නැති කරගන්න පුළුවන්. මොකක් හරි කඩප්පුලි වැඩක් කරොත් එක දවසින් ගුඩ්විල් එක ඉවරයි. අප්පෝ වැඩක් නැහැ කියලා කියන ගානට විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ තමයි රටක් වැටෙන්න ටක් ගාලා වැටෙන්න පුළුවන්. නමුත් ගොඩනගෙන්න ලොකු කාලයක් යනවා. දැන් හිතන්නකෝ හිරෝසිමා නාගසාකි වලට පරමාණු බෝම්බ ගැහුවා. ජපානයේ ඩක් ගාලා වැටුණා. හැබැයි නැගිටින්න ලොකු කාලයක් ගියා නේ. ඒ වගේ ටක් ගාලා වැටෙන්න පුළුවන්. නැගිටින්න කාලේ දැන් 2004 සුනාමිය ආවා. ලංකාව ටක් ගාලා වැටුණා. හැබැයි නැගිටින්න හපෝ කාලයක් ගියානේ. පසුබැසීමේ අවධිය කෙටි වුණාට ප්‍රසාරණ අවධිය ටිකක් දීර්ඝයි. ඒකට ඉරක් ගහ ගන්න ඔය ප්‍රසාරණ අවධිය කියන තැන කියලා තියෙනවා. මෙම කාලය පසුබැසීමේ කාලයට වඩා දීර්ඝයි. වැදගත් පොයින්ට් එකක්. ඊළඟට මුදුනත කියන්නේ මොකද්ද? ප්‍රසාරණ ඉවර වෙලා මෙන්න මේ මුදුනටම ආවම මේක තමයි මුදුන පීක් එක. මුදුනත මෙහෙම. තව යන්න තැනක් නැහැ. උපරිමයටම බිල්ල තියෙන. ප්‍රසාරණ අවධියේ උච්චතම අවස්ථාව මුදුනත වේ. ඉරක් ගහන්න. ප්‍රසාරණ අවධියේ උච්චතම අවස්ථාව මුදුනත වේ. ඉරක් ගන්න මුදුනත. හරි. මුදුනත හා පතුල අතර. පුතේ මේ මුදුනත හා මේ බලන්න. මුදුනත හා පතුල අතර. මුදුනත හා පතුල අතර මොකක්ද තියෙන්නේ? මුදුනත හා පතුල අතර පසුබැසීමත්. පතුල හා මුදුනත අතර ප්‍රසාරණයත් දැකිය හැකියි. ඉරක් ගහන්න. ඒකටත් මුදුනත ඉඳලා පතුලට එනකන් පසුබැසීම. වගේම පතුල ඉඳලා මුදුනට යනකන් ප්‍රසාරණ අවධියත් පෙන්눔 කෙරේ. මුදුනේ සිට පතුල දක්වා පසුබැසීමත් පතුලේ සිට මුදුන දක්වා ප්‍රසාරණ අවධියත් පෙන්눔 කෙරේ. ඒකටත් ඉරක් ගහන්න. රයිට්.
රයිට්. එතකොට ඒක මුදුනත දාන්න. එතකොට අපි දන්නවා ව්‍යාපාර චක්‍රයක අධීරයන් හතරයි මොකද්ද? පසුබැසීම, පතුල, ප්‍රසාරණයේ මුදුන. පසුබැසීම, පතුල, ප්‍රසාරණයේ මුදුන නේ. රයිට්. පසුබැසීමේදී නිෂ්පාදනය අඩු වෙනවා, සේවා නියුක්තිය අඩු වෙනවා, ආදායම් අඩු වෙනවා, ඉල්ලුම අඩු වෙනවා, මිල මට්ටමේවත් උද්දමනය අඩු වෙනවා. ප්‍රසාරණයේදී නිෂ්පාදනය වැඩි වෙනවා, සේවා නියුක්තිය වැඩි වෙනවා, ආදායම් වැඩි වෙනවා, සමහර ඉල්ලුම වැඩි වෙනවා, උද්දමනයවත් මිල මට්ටම ඉහළ යනවා. රයිට්. ඒ ටික දන්න. තමයි ව්‍යාපාර චක්‍ර. ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මොකද්ද? මේ මූර්ත නිෂ්පාදනයේනේ කෙටි කාලීන හැසිරීම පෙන්눔 කරලා අපි අඳින වක්‍රනේ. ඒක තමයි අපි කියන්නේ ව්‍යාපාර චක්‍රය. මොකද්ද ව්‍යාපාර චක්‍රයේ නිර්වචනේ? නිර්වචනේ මොකද්ද? What is the definition? කාලයත් සමග මූර්ත නිෂ්පාදනයේ පෙන්눔 කරන මොන හැසිරීමද පුතේ? චක්‍රීය හැසිරීම නේ. කාලයත් එක්ක අපි මූර්ත නිෂ්පාදනයේ පෙන්눔 කරන චක්‍රීය හැසිරීමට අපි කියනවා ව්‍යාපාර චක්‍රයක් කියලා. රයිට්. ඊළඟට එන්නේ ඊළඟ පිටුවට. 14. නිමැවුම් පරතර. මොනවද පුතේ නිමැවුම් පරතර කියලා කියන්නේ? නිමැවුම් පරතර. රයිට්. ඕකේ මෙහෙම කියලා තියෙනවා. නිමැවුම් පරතර යනු ආර්ථිකයේ සැබෑ නිමවුම හා විභව නිමවුම අතර පවත්නා ධනාත්මක හෝ ඍණාත්මක පරතරයි. එන්න මේ වගේ එකක් ඇන්දොත් මම මේක පොඩ්ඩක් මෙහෙම මේකේ වචන වැඩි නිසා පොඩ්ඩක් අහපුවා දින්න. ඕකම අහපුව පොඩ්ඩක් අඳින්න කෙටි කළ මේ වගේ. නෑ. මෙහෙම ගන්න නැති වුණොත්. ඔහම නැති වුණේ. මම දෙකක් ඇන්දේ තව අඳින්න පුළුවන්. මේක මෙහෙමයි. ඔහම නැති වුණේ. අපිට වෙනවා මෙහෙම මේක තමයි ට්‍රෙන්ඩ් එක උපනතිය. අමුරුදි උපනතිය. හරිනේ? උපනතිය ඕකනේ. පුතේ අපිට ඕක දිහා බලනකොට ඕකේ පේනවා නිමැවුම් පරතර තියෙනවා. මොනවද නිමැවුම් පරතර කියලා කියන්නේ ඇත්තටම? මේකට ලියන්නේ මේ සුදු පාට වක්‍රෙට. මම සුදු පාටින් ඇන්දේ ඔයගොල්ලෝ මොන පාටින්ද? පාටක් නැහැ ඔයගොල්ලෝ. කොහම කළු පාටනේ තියෙන්නේ. මෙන්න මේ සුදු පාට වක්‍රෙට කියන්නේ මෙතන ලියන්නේ ව්‍යාපාර චක්‍රය. මේක තමයි ව්‍යාපාර චක්‍රය. ව්‍යාපාර චක්‍රය. මේ නිල් පාටින් පෙන්නන්නේ අපේ විභවතාවය. නිෂ්පාදන හැකියාව අඛණ්ඩව වැඩි වෙලා කාලයත් එක්ක. මේ නිෂ්පාදන හැකියාවේ ප්‍රසාරණය. මේ නිෂ්පාදනයේ අඩු වෙවි වැඩි වෙවි අඩු වෙවි වැඩි වෙවි යන කෙටි කාලිනව. ඒකත් එක්ක නිෂ්පාදන හැකියාව ප්‍රසාරණය වෙලා. එහෙනම් මේකෙන් පෙන්නන්නේ මොකද්ද? වෘද්ධි උපනතිය කියන එකෙන් පෙන්නන්නේ ඇත්තටම නිෂ්පාදන හැකියාව. නිෂ්පාදන හැකියාව. හැකියාව. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? ධාරිතාව. එහෙම නැත්නම් අපි කියනවා හැකියාව නැත්නම් ධාරිතාව නැත්නම් විභවතාව. මේ නිල් පාටින් පෙන්නන්නේ මොකද්ද මේ ඉරේ? ඒකත් ලියාගන්න. මේ ඉරට ඊතලයක් දැල්ලේ මේක තමයි නිෂ්පාදන හැකියාව, ධාරිතාව, විභවතාවය. වෙනවා කාලයත් එක්ක මෙහෙම දැන් කෙටි කාලීනව නිමවුම් උච්චාවචනයේ වුණාට නිෂ්පාදන ධාරිතාව, විභවතාව, හැකියාව අඛණ්ඩව වර්ධනය වෙලා. නිෂ්පාදන ධාරිතාව, විභවතාව, හැකියාව අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා දිගටම. හරිනේ? දැන් කෙටි කාලීනව නිෂ්පාදනයේ උච්චාවචනය වෙනවා මෙහෙම. මේක වෙනම කතාවක්. මෙහෙම යනකොට අපිට පේනවා නිෂ්පාදන ධාරිතාව, හැකියාව, විභවතාවය කාලයත් එක්ක අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා. රයිට් ඊළඟට ගත්තොත් ඔතන තියෙන පුතේ නිමැවුම් පරතර යනු ආර්ථිකයේ සැබෑ නිමවුම හා විභව නිමවුම අතර පවත්නා ධනාත්මක හා ඍණාත්මක පරතරයන්. මේ මොකද්ද මේ කියන්නේ නිමැවුම් පරතර කියලා කියන්නේ මොකද්ද? ආර්ථිකයේ සැබෑ නිමවුම. සැබෑ නිමවුම පෙන්වන්නේ මේකේ. මොකද මේ චක්‍රවලින්. මේ ව්‍යාපාර චක්‍ර ගාව පොඩ්ඩක් ලියා ගන්න. ව්‍යාපාර චක්‍රවලින් පෙන්වන්නේ සැබෑ නිමවුම. සැබෑ නිමවුම පෙන්වන්නේ ව්‍යාපාර චක්‍රවලින්. සැබෑ නිමවුම හා මේ තමයි විභවතාවය. නිපද විය හැකි ප්‍රමාණය. හරි? නිමැවුම් පරතර කියන්නේ මොකද්ද? ආර්ථිකයේ සැබෑ නිමවුම. සැබෑ නිමවුම පෙන්වන ව්‍යාපාර චක්‍රය. සහ විභව නිමවුම අතර පවත්නා ධනාත්මක හා ඍණාත්මක පරතර. මේ හරිය තියෙන ධනාත්මක පරතර. මේ හරිය තියෙන ඍණාත්මක පරතර. ඔන්නෝවා. ඔයාට අපි කියනවා මොකද්ද? නිමැවුම් පරතර කියලා. පොඩ්ඩක් ඉන්න පුතේ. ඇයි මෙතන ධනාත්මක පරතරයක් තියෙන්නේ? විභවතාවය මෙච්චරයි. ඊටත් වඩා වැඩියෙන් හදනවා. සැබෑ නිමවුම ඊටත් වඩා වැඩි. එතකොට ධන පරතරය. මේ විභවතාවය මෙච්චරයි. සැබෑ නිමවුම ඊට වඩා අඩුයි. එතකොට ඒක ඍණ පරතරයක්. මොන ධන හා ඍණ පරතර. ඔය වගේ අපිට දකින්න පුළුවන්. හරි. ඔතන ඉරක් ගන්න පුතේ නිමැවුම් පරතර යනු ආර්ථිකයේ සැබෑ නිමවුම හා විභව නිමවුම අතර පවත්නා ධනාත්මක හා ඍණාත්මක පරතරයන්ය. ඉරක් ගන්න. රයිට්. මෙතන ලියාගත්තනේ ව්‍යාපාර චක්‍රයෙන් පෙන්වන්නේ සැබෑ නිමවුම. මේකේ මේ උපනති රේඛාවෙන් පෙන්වන්නේ නිෂ්පාදන හැකියාව, ධාරිතාව නැත්නම් විභවතාව. විභව නිමවුම. රයිට්. එහෙනම් අපි කොහොමද නිමැවුම් පරතර හොයන්නේ? යට සූත්‍රය ලියන්නේ. නිමැවුම් පරතරය සමානයි සැබෑ නිමවුම ඍණ විභව නිමවුම. සූත්‍රය ලියන්න. නිමැවුම් පරතර සමාන. නිමැවුම් කොටුව ඇතුළේ ලියන්න. පරතරය සමානයි සැබෑ නිමවුම ඍණ විභව නිමවුම.
නිමැවුම් පරතරය හොයන්නේ කොහොමද? සැබෑ නිමවුමෙන් අඩු කරනවා විභව නිමවුම. නිමැවුම් පරතරය සමානයි සැබෑ නිමවුම ඍණ විභව නිමවුම. right. බලන්න පුතේ ඊළඟට උතන. එතන ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම ව්‍යාපාර චක්‍රෝස්සේද විභව නිමවුමට වඩා අඩු හෝ වැඩි වීමෙන් නිරත නිමැවුම් පරතර හට ගන්නවා. ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම වන්නේ ව්‍යාපාර චක්‍රෝස්සේ. පොඩ්ඩක් එතන හදන්න ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම ව්‍යාපාර චක්‍රෝස්සේ පොඩ්ඩක් මෙතන හදන්න මෙන්න. ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම ව්‍යාපාර චක්‍රෝස්සේ කාකපාදයක් දාන්න. ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම ව්‍යාපාර චක්‍රෝස්සේ පෙන්눔 කරයි. පෙන්눔 කරයි. එය. පොඩ්ඩක් ටික ලියාගන්න කාකපාදයක් දාලා. ආර්ථිකයේ සැබෑ නිමවුම ව්‍යාපාර චක්‍ර ඔස්සේ කාකපාදයක් දැම්ම පෙන්눔 කරයි. එය. විභව නිමවුමට වඩා අඩු හෝ වැඩි වීමෙන්. ඒ විභව නිමවුමට වඩා එක්ක වැඩි එක්ක අඩුයි. විභව නිමවුම නිල් පාටින් පෙන්නන විභවතාවය. නිෂ්පාදන හැකියාවට වඩා සැබෑ නිමවුම එක්ක වැඩි එක්ක අඩුයි. ඒ විභව නිමවුමට වඩා වැඩි හෝ අඩු වීමෙන් නිමැවුම් පරතර හටගනී. ඒ කොහොමද එහෙම වෙන්නේ? වැඩි වෙන්න පුළුවන්ද? හැකියාවට වඩා වැඩියෙන් නිපදවන්න පුළුවන්ද? පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම මම නිකන් වෙන උදාහරණකින් කියන්නම් මේක. පුතේ මම පන්ති කරන හෝල් එකක් ගන්න. සිප්ම හරි සිප් යන හරි. අපි කරන හෝල් එකේ අපිට පුළුවන් පුතේ අපි කියමු හෝල් එකේ අපිට පුළුවන් පුතේ ළමයි 1000ක් වාඩි කරන්න. 1000. එහෙනම් විභවතාවය කීයද 1000යි. මම මේ 1000 කියලා කියන්නේ සාමාන්‍යයෙන් හුස්ම ගන්න පුළුවන් විදිහටනේ බංකුවක 3 දෙනෙක් විතර වාඩි කරලානේ. එහෙම තුවොත් අපිට පුළුවන් 3 දෙනෙක් 4 දෙනෙක් වාඩි කරලා තුවොත් පුළුවන් ළමයි 1000ක් වාඩි කරන්න හෝල් එකේ. අපි දැන් බංකු 250ක් තියෙන එක බංකුවක 4 ගන්න ළමයි 10ක් වාඩි කරන්න පුළුවන්. 1000ක් වාඩි කරන්න පුළුවන්. බංකු 250ක් තියෙන එක 4 ගානේ ළමයි 1000ක් වාඩි කරන්න පුළුවන්. 250 වැඩි කිරීම 4 10යි right. ඒ තමයි විභවතාවය. හැබැයි මට ඕන නම් ඕකේ ළමයි 2000ක් වාඩි කරන්න බැරිද? පුළුවන්. එහෙම අවුලක් නෑ. 4 දෙනා වාඩි කරන පෙළේ ඉර කළා වාඩි කරන 8. 8. එතකොට 2000. එතකොට විභවතාවය අවුලක් නැතුව රටේට ප්‍රශ්නයක් නැතුව උද්දමන පීඩනයකින් තොරව ලබා ගන්න පුළුවන් නිමවුම් වගේ කතාවක් තමයි මෙතන අදහස් වෙන්නේ. කියන්නේ රටට ප්‍රශ්නයක් නැතුව දැන් අපිට වාඩි කරගන්න පුළුවන් මේ ළමයින්ට ප්‍රශ්නයක් නැතුව මම ගත්ත උදාහරණයක් අපව ගියොත් ළමයින්ට ගැටලුවක් නැතුව පන්ති වාඩි වෙන්න පුළුවන් 1000යි. හැබැයි රකල්ල වාඩි කරොත් දාඩිය දාලා තද කරලා වාඩි කරොත් 2000ක් වාඩි කරන්න පුළුවන්. අන්න එම රටේ නිෂ්පාදනයත් සමහර විට අර නිපදවිය හැකි ප්‍රමාණයට වඩා වැඩි වෙන අවස්ථා තියෙනවා. දැන් DSI ෆැක්ටරිය උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩමුළුවේ ක්‍රියාත්මක කරොත් දවසකට සපත්තු 1000ක් හදනවා. හැබැයි උදෙත් වැඩ කළා. සේවකයෝ අතිකාල වැඩ කරවලා හවසත් වැඩ කළා. මැෂින් පැය 24ම වැඩ කරවලා අපිට ඕන නම් 2000ක් සපත්තු හදන්න පුළුවන්. ඒකට ඒක සැබෑ අර සාමාන්‍ය තත්ත්වයටද නෙමෙයි මිනිස්සු පීඩණයට පත් කරලා මැෂින් කැඩෙනවනේ. මැෂින් වලින් ගන්න පුළුවන් උපරිමයටත් වඩා වැඩියෙන් වැඩ අරගෙන. අන්න එතකොට සැබෑ ධාරිතාව 1000යි. DSI ෆැක්ටරිය උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් සපත්තු හදුවොත් 1000යි. නමුත් අර නයිට් ෂිෆ්ට් එකක් කරලා නිකන් අනවශ්‍ය මහන්සියක් අරගෙන ඕන නම් ඊට වඩා වැඩියෙන් පුළුවන්. අන්න එතකොට නිමැවුම් පරතරය දාන්න. කියන්නේ විභවතාවයටත් වඩා වැඩියෙන් නිපදවන්න පුළුවන්. හෝල් එකේ වාඩි කරන්න පුළුවන් ළමයි 1000යි. හැබැයි හිර කළා සාඩින් පැක් කරා වගේ ඕන නම් 2000ක් පුළුවන්. විභවතාවයටත් වඩා එතකොට නිෂ්පාදනය වැඩි. එහෙම වෙන අවස්ථා තියෙනවා. සමහරට 1000ක් වාඩි කරන්න පුළුවන් හෝල් එකේ අද ඉන්නේ ළමයි 600 නම් ඒක ඍණ නිමැවුම් පරතරයක්. ඒ වගේ. හරිනේ. 1000ක් සපත්තු හදන්න පුළුවන් ෆැක්ටරි අද හදන්නේ 600 නම් ඒක ඍණ නිමැවුම් පරතරයක්. එතකොට ඔන්න ඔය වගේ ධන ඍණ පරතර ඇති වෙනවා. ආර්ථිකයේ සැබෑ නිමවුම් මට්ටම ව්‍යාපාර චක්‍රෝස්සේ පෙන්වනවා මේ චක්‍රෝස්සේ. ඒ වගේම ඒකට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. විභව නිමවුමට වඩා ඒක අඩු හෝ වැඩි වීමෙන් මොකද නිමැවුම් පරතර හට ගන්නවා. පුතේ ඔතන යට තියෙන ප්‍රස්තාරනේ. මේක ලියාගත්තනේ ව්‍යාපාර චක්‍ර ලියාගත්ත මේක නිෂ්පාදන හැකියාව ධාරිතාව විභවතාව. හැකියාව ධාරිතාව විභවතාව ඒවා ලියාගත්තා. රයිට්. ඊට යටින් ලියන්න ඔතන. ඔකේ තියෙනවා පුතේ අකුරු දෙකක් දාලා. මෙතන දාලා තියෙන අකුරක් මොකද්ද? මේක මොකද්ද? T1 කියන්නේ මොන පරතරයක්ද? ධන පරතරයක්. මේක T2 කියන්නේ මොකද්ද? ඍණ පරතරයක්. එහෙනම් අපි උතල ලියමු මෙහෙම. මෙහෙම ලියන්නේ. තිත්තිරේ ලියන්නේ. T1 හිදී තිත්තිරේ ලියන්නේ. T1 හිදී විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය වැඩි බැවින්. මේ T1 වල විභවතාවය මෙච්චරයි ඊට වඩා සැබෑ නිෂ්පාදනය වැඩි. විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය වැඩි බැවින්. T1 හිදී විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය වැඩි බැවින්. විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය වැඩි බැවින්.
T1 හිදී විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනයේ වැඩි බැවින් නිමැවුම් පරතරය ධන වේ. මෙතන ධන විභව එක නිල් පාට ඊට වඩා සැබෑ එක වැඩි. නිමැවුම් පරතරය ධන වේ. නිමැවුම් පරතරය ධන වේ. T1 හිදී විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනයේ වැඩි බැවින් නිමැවුම් පරතරය ධන වේ. ධන වේ. ලියන්න අලුත් රූලකින් T2 හිදී මෙතන T2 හිදී විභව නිෂ්පාදනයේ නිල් පාට ඊට වඩා අඩුයි සැබෑ නිෂ්පාදනයේ. T2 හිදී විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය අඩු බැවින් විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය අඩු බැවින් විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය අඩු බැවින් නිමැවුම් පරතරය ඍණ වේ. නිමැවුම් පරතරය ඍණ වේ. T2 හිදී විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය අඩු බැවින් නිමැවුම් පරතරය ඍණ වේ. නිමැවුම් පරතරය ඍණ වේ. නිමැවුම් පරතරය ඍණ වේ. ඍණ වේ. right. නිමැවුම් පරතරය ඍණ වේ. T2 හිදී විභව නිෂ්පාදනයට වඩා සැබෑ නිෂ්පාදනය අඩු බැවින් නිමැවුම් පරතරය ඍණ වේ. right. දැන් හරි පුතේ. දැන් ඒතර අපිට ওই ටික පැහැදිලි. ඊළඟට එන්න විභාග ප්‍රශ්න ටිකක් තියෙනවා අපි ඒ ටික සාකච්ඡා කරලා බලමු අපිට කරන්න පුළුවන් ඒවා මොනවද තියෙන්නේ බැරි ඒවා මොනවද තියෙන්නේ කියලා. බලන්න 1 2 3 පුළුවන් නම් කරන්න. 1 2 3 විනාඩියක් අරගෙන 1 2 3 කරන්න පුළුවන් නම්. 1 2 3 ඕන ඔක විනාඩියක් කොහම නවත්තලා කරන්න මම වෙලාව දෙන්නේ නැහැ. හරි. නැත්තම් ඔහම කරන්න කමක් නැහැ. 1 2 3 බලන්න කරන්න පුළුවන්ද කියලා. MCQ වල 1 2 3 කරන්න පුළුවන්ද කියලා බලන්න. 2:30 1 2 3 කරන්න පුළුවන්ද බලන්න. 1 2 3 හරි ඔයගොල්ලන්ට අදාළ නැහැ වෙලාව වෙන කතාව. 1 2 3 කරන්න පුළුවන්ද බලන්න. දෙක තුන කරන්න පුළුවන් බලන්න. sorry. 1 ව්‍යාපාර චක්‍රයේ පතුලත සිට මුදුනට දක්වා ගමන් කරන විට දැකිය හැකි ලක්ෂණ. මෙහෙමනේ පුතේ. පතුලේ ඉඳලා මුදුනට යනවා කියන්නේ මෙහෙම එකක්. මෙහෙම ගත්තොත් ව්‍යාපාර චක්‍රය මෙතන පතුල කියලා ගමු ඔන්න ඔහොම පතුල. මෙතන මුදුන කියලා ගමු. ඔය හරි තැනකින් ගන්න පුළුවන් ඔක. වෙන තැනකින් උනක් ගන්න පුළුවන් මෙතන පතුල අතර මුදුන කියලා. හරි. මෙහෙම යනකොට මොකද්ද වෙන්නේ? මේ මොන අවදියද? ප්‍රසාරණවදියනේ. ප්‍රසාරණවදියේදී මොකද වෙන්නේ පුතේ? නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වුණොත් රටක නිෂ්පාදනය වැඩි වුණොත් මොකද වෙන්නේ? නිෂ්පාදනය වැඩි වෙනකොට සේවා නියුක්තිය වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි වුණොත් ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වුණොත් සමහර ඉල්ලුම් වැඩි වෙනවා. ඉල්ලුම් වැඩි වුණොත් මිල මට්ටම වැඩි වෙලා උද්දමනය හැටි වෙනවා. ඔන්න හැම මගුලම වැඩි වෙනවා. එච්චරයි කියනවනේ. වෙන විදිහකින් කියනවනේ. නිෂ්පාදනය වැඩි වෙනවා නේ. නිෂ්පාදනය වැඩි වෙනකොට පුතේ සේවා නියුක්තිය වැඩි වෙනෝන්නේ. ෆැක්ටරි වැඩියෙන් වැඩ කරන්න මිනිසුන්ට රස්සාවල් වැඩි. සේවා නියුක්තිය වැඩි. සේවා නියුක්තිය නම් මිනිසුන්ගේ අතේ පර්සනල් සල්ලි වැඩි. ආදායම වැඩි. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි. අය ගොඩක් භාණ්ඩ ගන්න හිතන සල්ලි තියෙන නිසා. ඉල්ලුම වැඩි වෙනකොට බඩු මිල ඉහළ යනවා. ඔක්කොම වැඩි වෙනවා. එහෙනම් පතුලේ සිට මුදුනට යනකොට තියෙන ප්‍රසාරණ අවධිය. එතකොට සියල්ල වැඩි වෙනවා. ව්‍යාපාර චක්‍රයේ පතුලේ සිට මුදුන දක්වා ගමන් කරන විට දැකිය හැකි ලක්ෂණය. මොකද ගන්න පුළුවන්? මොනවද වැඩි වෙන්නේ? උත්තරේ 3 නේද ගැලපෙන්නේ. සත්‍ය නිමවුම වැඩි වෙනවා. නිමවුම වැඩි වෙනවා. මේ ව්‍යාපාර චක්‍රයෙන් පෙන්නන්නේ සත්‍ය නිමවුම. සත්‍ය නිමවුම වැඩි වෙනවා. රයිට්. තා මොනවද? සේවා නියුක්තිය වැඩි වෙනවා. තව උද්දමනය වැඩි වෙනවා. ඕක තමයි මෙතන ගන්න තියෙන උත්තරේ. ඇත්තටම අපි දන්නවා මේ මෙහි ඉඳලා උඩට යනකොට සත්‍ය නිමවුම වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙන ඔක්කොම වැඩි වෙන උත්තරේ 3. සත්‍ය නිමවුම වැඩි වේ. සේවා නියුක්තිය හා උද්දමනය වැඩි වේ. සියල්ල වැඩි වෙන උත්තරේ 3. සත්‍ය නිමවුම වැඩි වෙනවා. සේවා නියුක්තිය හා උද්දමනය වැඩි වෙනවා. රයිට්. ඒක පුළුවන් හැමෝටම. ඊළඟ එක. ව්‍යාපාර චක්‍රයක බලන්න කොච්චර ලේසිද කියලා මේව ඇති දෙයක් නැහැ. මම හොඳට කියලා දීලා තියෙනවා. හොඳට කියලා දීලා තියෙන මෙතනට යනවා කියන්නේ සියල්ල වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා රටේ. නිෂ්පාදනය වෙන්න රස්සාවල වැඩි. සේවා නියුක්තිය වෙන්න. සේවා නියුක්තිය වෙන්නත් ආදායම වැඩි. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි. ඉල්ලුම වෙනකොට මිල මට්ටම ඉහළ. අනන නිෂ්පාදනය වැඩි වේ. සේවා නියුක්තිය වැඩි වේ. සමහර ඉල්ලුම මිල මට්ටම උද්දමනය වැඩි වේ. රයිට්. උත්තරේ 3. සත්‍ය නිමවුම සේවා නියුක්තිය උද්දමනය වැඩි වේ. අනිත් ඒවා ගන්න බෑ. ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණාත්මක අවධියේදී සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ආයත් ඒකමයි අහන්නේ. ප්‍රසාරණාත්මක අවධිය. ඒක තව ලේසි කළා.
ඉස්සෙල්ලා පතුලේ ඉඳලා මුදුන කියන්නේ ප්‍රසාරණේ. දැන් මේ අහන්නෙත් ප්‍රසාරණේ. පතුලේ ඉඳලා මුදුල කියන්නේ ප්‍රසාරණේ. මේ අහන්නෙත් ප්‍රසාරණේ. මොකද ප්‍රසාරණාත්මක අවධියේදී සිදුවෙන්න පුළුවන් දේ. මූර්ත දලදේශීය නිෂ්පාතයේ ඉහළ යාම හා සේවා වියුක්තිය අඩුවීම හරි වගේ නේද? ඒක හරි වගේ කියලා කියන්නේ. මෙහෙම යනකොට එකක් දලදේශීය නිෂ්පාතයේ වැඩි වෙනවා. මූර්ත නිෂ්පාදනයේ. සේවා වියුක්තිය අඩුයි කියන්නේ නියුක්තිය වැඩි කියන එකනේ. සේවා වියුක්තිය අඩුයි කියන්නේ නියුක්තිය වැඩි. මිනිසුන් රස්සාවල් ලැබෙනවා නියුක්තිය වැඩි. අර මූර්ත නිෂ්පාදනයේ වැඩි වෙනවා සේවා නියුක්තිය ඉහළ යනවා. නැත්නම් වියුක්තිය වෙන විදිහකින් කියනවා වියුක්තිය අඩු වෙනවා. එහෙනම් උතන උත්තරේ එක මූර්ත දේශීය නිෂ්පාතයේ ඉහළ යම සේවා වියුක්තිය අඩුවීම. වියුක්තිය අඩුවීම කියන තැන උනම් උඩින් යන නියුක්තිය වැඩි වීම. වියුක්තිය අඩුවීම කියන්නේ වෙන වචනකින් කියනවා නම් නියුක්තිය වැඩි වීම. වියුක්තිය අඩුවීම කියන තැන අයිනෙන් ලියා ගන්න නියුක්තිය වැඩි වීම. එතකොට මොකද්ද වෙන්නේ? වියුක්තිය නැහැ කියන්නේ නියුක්ත වෙනවනේ. එහෙනම් මොකද්ද? නිෂ්පාදනය වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනවා. අනිත් ඒවා හරියන්නේ නැහැ. විරැකියාව ඉහළ යන්නේ නැහැ නේ. එතකොට වියුක්තියනේ වැඩි වෙන්නේ. පහළ වැටෙන්නේ නැහැ නේ. පොලි අනුපාතයක් ගැන මෙතන කියලාත් නැහැ. උද්දමනේ. පහළ යන්නේ නැහැ. හරි. එහෙනම් මොකද නිෂ්පාදනය ඉහළ යනවා. සේවා නියුක්තිය ඉහළ යනවා. නැත්නම් වියුක්තිය අඩු වෙනවා. කියන්නේ උත්තරේ එක. නියුක්තිය වැඩි වෙනවා කියන්නේ වියුක්තිය අඩු වීම. උත්තරේ එක. උත්තරේ එක. වැඩි වෙනවා. නියුක්තිය වැඩි වෙනවා. ඒක තියෙන වෙන වචනකින් තියෙන්නේ වියුක්තිය අඩුයි කියන්නේ ඉතින් නියුක්තිය වැඩි කියන එක තමයි ව්‍යංගය. හරියට ඊළඟට බලන්න. ඊළඟ කොටස. එක්තරා ආර්ථිකයක වෘද්ධි උපනතිය සහ සැබෑ වෘද්ධි මාර්ගයේ රූප සරහනක් පහත දැක්වේ. වෘද්ධි උපනතිය සහ සැබෑ වෘද්ධි මාර්ගයේ රූප සරහනක් පහත දැක්වේ. ඔක තියෙනවා පුතේ වෘද්ධි උපනතිය මෙහෙම තියෙනවා. තියෙන වෘද්ධි උපනතිය. වෘද්ධි උපනතිය. මේ තමයි සැබෑ වෘද්ධි මාර්ගය. මේ වෘද්ධි උපනතිය මේ තමයි සැබෑ වෘද්ධි මාර්ගය. රයිට් ඔතන අපි ගත්තොත් ඕකේ කියනවා වෘද්ධි උපනතිය කියන්නේ ඉරෙන් පෙන්නන්නේ උපනතිය ට්‍රෙන්ඩ් එක. ව්‍යාපාර චක්‍රයෙන් පෙන්නන්නේ සැබෑ වෘද්ධි මාර්ගය. සැබෑ වෘද්ධි මාර්ගය ඔගේ අකුරු දීලා නැහැ. සැබෑ වෘද්ධි මාර්ගය එතන හදා ගන්න. ආයෙත් කරන්න බෑනේ මේ ප්‍රශ්නේ. සැබෑ වෘද්ධි මාර්ගය ඔක හදන්න පුතේ y ලක්ෂයේ සිට x ලක්ෂය දක්වා. සැබෑ වෘද්ධි මාර්ගයේ y ලක්ෂයේ සිට x ලක්ෂය දක්වා කියලා හදන්න. සැබෑ වෘද්ධි මාර්ගයේ යටින් හදන්න ප්‍රස්ථාරයට යටින් y ලක්ෂයේ සිට x ලක්ෂය දක්වා. ප්‍රස්ථාරයට යටින් සැබෑ වෘද්ධි මාර්ගයේ මෙතන y ලක්ෂයේ සිට x ලක්ෂය දක්වා. ඒ රූප සටහන මැදින් බලන්න. يعني ඒක මෙහෙමනේ තියෙන්නේ. වෘද්ධි මාර්ගය මෙහෙම තියෙනවා. මම නිල් පාටින් අදින වෘද්ධි මාර්ගය. ව්‍යාපාර චක්‍රය මෙහෙම තියෙනවා. ඕකේ y මෙතන. මෙතන x. y ලක්ෂයේ සිට x ලක්ෂ නැහැ. එතන z නේ. එතන z. y set ඔව් y සිට x නෙමෙයි අපිට ඔක හදාගන්න වෙනවා. y සිට x නෙමෙයි y සිට z ලක්ෂය දක්වා කියලා ප්‍රශ්නේ හදාගන්න. y සිට z ලක්ෂය දක්වා. ප්‍රශ්නේ හදාගන්න සැබෑ වෘද්ධි මාර්ගයේ යට ප්‍රශ්නේ හදන්න. y ලක්ෂයේ සිට z ලක්ෂය දක්වා ගමන් කිරීමේදී. සැබෑ වෘද්ධි මාර්ගයේ y සිට z දක්වා ගමන් කිරීමේදී. y සිට z දක්වා ගමන් කිරීමේදී. අර k එක වැඩකුත් නෑ අපිට. y සිට z දක්වා ගමන් කිරීමේදී කියලා ප්‍රශ්නේ හදාගන්න. ප්‍රශ්නේ කොහොමද සැබෑ වෘද්ධි මාර්ගයේ y ලක්ෂයේ සිට z ලක්ෂය දක්වා ගමන් කිරීමේදී. දක්නට ලැබෙන தත්ත්වය නිරූපණය කරන්නේ කවර සංයෝජනයක්ද? පුතේ y වල ඉඳලා z වලට යනවා කියන්නේ මොකද්ද? ආර්ථික පසුබෑමක්ද ප්‍රසාරණයක්ද? නම් ප්‍රසාරණ අවධිය. ඒ කියන්නේ ඩවුට් එකක් නැහැ නේ. ප්‍රසාරණ අවධිය. ව්‍යාපාර චක්‍රයේ අවධිය ප්‍රසාරණ අවධිය. නැත්නම් උත්පාත. ආර්ථික උත්පාත කියලා කියනවා. ප්‍රසාරණයේ උත්පාත. පුතේ මේ වෙලාවේ විභව නිමවුමට වඩා සැබෑ නිමවුම වැඩි. එහෙනම් නිමවුම පරතරය ධන. මෙතනනේ ඍණ වෙන්නේ. මෙතන නිමවුම පරතරය ධන. එහෙනම් මෙතන ආර්ථික උත්පාත ප්‍රසාරණයේ නිමවුම පරතරය ධන. කොතනද ඒක පෙන්වන්නේ? උත්පාත ප්‍රසාරණයේ ධන. උත්පාත ප්‍රසාරණයත් එක්ක ධන. ධන. අයි මේ උඩට යන නිසා ආර්ථික උත්පාතයක් ප්‍රසාරණයක්. විභව නිමවුමට වඩා සැබෑයක වැඩි නිසා විභවයකට වඩා සැබෑයක වැඩි නිසා නිමවුම පරතරය ධන. ධන. එහෙනම් උත්තරේ මොකද්ද? උත්පාත ප්‍රසාරණ ධන කියලා තියෙන්නේ උත්තරේ 3. උත්තරේ 3. උත්තරේ 3. උත්තරේ 3 නේ. මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට ආර්ථික උත්පාතයක් තියෙන ප්‍රසාරණයක්. වගේම මෙතන විභවතාවයට වඩා සැබෑ නිමවුම වැඩි නිසා පරතරය ධන. බැරි වෙලාවත් මෙන්න මෙහෙම එකක් ඇහුවොත් මෙතන ඉඳලා මෙතෙන්ට වගේ ඇහුවොත් එතකොට නිමවුම් පරතරය ධන හැබැයි එතකොට අවපාත. අවපාතෙත් එක්ක තමයි ධන වෙන්නේ. මෙතන මෙතෙන්ට ඇහුවොත්. එතන අවපාතෙකුත් එක්ක තමයි ධන වෙන්නේ. දැන් මෙතන උත්පාතයක් එක්ක ඉහළත් යනවා ධන. උත්පාත ධන. උත්තරේ 3. උත්තරේ 3. right. ඊළඟට තියෙන උද්දමනාත්මක පරතර හා අවදමනාත්මක පරතර ඔක ටිකක් ගැඹුරු සංකල්පයක්. ඔක උගන්වන්න බෑ. සාර්වාර්ථික සමතුලිතය ටිකක් උගන්වන්න කාලේ. ඒ නිසා ඒක පොඩ්ඩක් තියෙන්නේ. ඒ කතාව කරන්නේ මම අගට ගිහිල්ලා නැවතෙනවා. එහෙනම් පිටු අංකය 15 අන්තිම චුට්ට අතාරින්න 16 සම්පූර්ණයෙන්ම අතාරින්න.
17 ප්‍රශ්නවල එක අතරින් තුන අතරින් ඒව දැම්ම කරන්න බෑ. දෙවෙනි ප්‍රශ්නේ ගන්න 17 වෙනි පිටුවේ. 2020 A level මේ පාර A level paper එක අප්ඩේට් ප්‍රශ්න තියෙන්නේ හරිනේ. මේ පාර A level paper එක 2020. ඒක ගන්න දෙවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්ද බලන්න. මේ පාර A level විභාගෙට ගියා නම් මේක කරන්න පුළුවන්ද? ධන නිමැවුම් පරතරයක් පවත්න ආර්ථිකයක. ධන නිමැවුම් පරතරයක් පවත්න ආර්ථිකයක මේ ධන මේක. ධන කියන්නේ මේ විභව නිමවුමට වඩා සැබෑ නිමවුම වැඩි. පුතේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ධන නිමවුමක් කියලා කියන්නේ අපි නිපදවන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවන එක. ඒකේ උත්පාදවපාත තියෙන එක අපි එච්චර ගණන් ගන්නෑ. අපි නිපදවන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදුවොත්. කියන්නේ රටේ නිෂ්පාදන හැකියාවටත් වඩා වැඩිපුර නිපදවන්න ගියොත්. දැන් හිතන්නකෝ DSI එක shift දෙක වැඩ කරනවා. උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරොත් සපත්තු 1000යි හදන්න පුළුවන්. උදේත් වැඩ කළා night shift එකත් වැඩ කළා සපත්තු 2000ක් හදනවා. එතකොට අන්න ඒ වගේ තත්වයකට ආවොත් ධන නිමැවුම් පරතර තියෙන වෙලාවකට ආවොත් නිෂ්පාදනය වැඩි. නිෂ්පාදනය වැඩි වුණොත් ආදායම් වැඩි. ආදායම් වැඩි. sorry සේවා නියුක්තිය වැඩි. සේවා නියුක්තිය වැඩි වුණොත් ආදායම් වැඩි. ආදායම් වැඩි වුණොත් සමහර ඉල්ලුම වැඩි. එතකොට ඉල්ලුමෙන් ඉල්ලුම වැඩි වෙනකොට ඉල්ලුමෙන් ඇදිච්ච උද්දමනයක් හට ගන්නවා. ඉල්ලුමෙන් ඇදෙන උද්දමනයක්. ඉල්ලුම වැඩි වීම නිසා ඇති වෙන උද්දමනයක්. ඉල්ලුම වැඩි වෙනකොට බඩු මිල ඉහළ ගිහලා උද්දමනයක් ඇති වෙනවා. එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් මොකක්ද? ආර්ථික කටයුතු වල මොකද්ද? ඉල්ලුමෙන් ඇදෙන උද්දමන පීඩන දකින්න පුළුවන්. මොකද ධන නිමැවුම් පරතර නිපදවිය හැකි ප්‍රමාණයටත් වඩා වැඩියෙන් නිපදවනකොට මිනිස්සුන්ගේ නිෂ්පාදනය වැඩි වෙනකොට සේවා නියුක්තිය වැඩි වෙනකොට ආදායම් වැඩිනකොට ඉල්ලුම වැඩි. ඉල්ලුමෙන් ඇදිච්ච උද්දමන ඇති වෙන්න පුළුවන්. ඉල්ලුමෙන් ඇදිච්ච උද්දමන පීඩන දක්නට ලැබේ. උත්තරේ 5. රයිට්. අපි ඊළඟ ඩයින් ටික බලමු. එතනින් පුතේ අපි අර කොටසක් දැන් අතෑරියා නේද? MCQ කිහිපයක් අතෑරියා. උද්දමනාත්මක හා අවදමනාත්මක පරතරය කියන කොටස අතෑරියා. ඒක අතෑරියට පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. ඒක කරලා හොපව ඉස්සරහට ගිහිල්ලා ආපස්සට එන්න තැනක් තියෙනවා. හරිනේ? මොකද ඒක දිගටම කරගෙන යන්න බෑ. ඕගොල්ලන්ට උගන්වන්න තව දේවල් ටිකක් තියෙන නිසා. රයිට්. එතකොට ඔන්න ඔය ටික තමයි අපි ව්‍යාපාර චක්‍ර සම්බන්ධයෙන් නේ. මම හිතන්නේ ඉතා හොඳ පැහැදිලි කිරීමක් අපි කරා ව්‍යාපාර චක්‍ර සම්බන්ධයෙන් නේ. පසුබැසීම, පතුල, ප්‍රසාරණය, මුදුන, තව ධන නිමැවුම් පරතර, ඍණ නිමැවුම් පරතර ඔය කතා කරන්නේ. ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මොකද්ද? ඔන්න ඔය අවබෝධය ඊටාම වැදගත්. පේපර් වල නිතර චෙක් කරනවා. දැක්කනේ ගිය පාර පේපර් එකෙත් අහලා දුන්නා. හැමදාම ප්‍රශ්නයක් අහනවා. ඔය තමයි අපි ව්‍යාපාර චක්‍ර පිළිබඳ කරන අධ්‍යයනය. ඔතනින් අපි බිස්නස් සයිකල් නවත්තලා අපි එනවා ඊළඟට සාර්වාර්ථික සමතුලිතය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්න ඊළඟ ලෙසන් එකකින්. එතකොට මේ ඉවර වෙන්නේ සාර්වාර්ථික සමතුලිතයේ 3 වෙනි ලෙසන් එක. අපි ඊට පස්සේ සාර්වාර්ථික සමතුලිතයේ 4 වෙනි ලෙසන් එකේදී නැවත අපි පටන් ගන්නවා සාර්වාර්ථික සමතුලිතය. sorry 3 වෙනි නෙමෙයි. මේ ඉවර වෙන්නේ මොකද්ද? මේ ඉවර වෙන්නේ සාර්වාර්ථික සමතුලිතයේ 4 වෙනි ලෙසන් එක. 4 වෙනි ලෙසන් එක. 5 වෙනි ලෙසන් එකේදී අපි නැවත ඉතිරි කොටස කතා කරන්න පටන් ගන්නවා. මේ ඉවර කරන්නේ 4 වෙනි ලෙසන් එක. අපි 5 වෙනි ලෙසන් එකේදී ඊළඟ කොටස නැවත සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හරි පුතේ. එහෙනම් අපි මෙතනින් නවත්තනවා 4 වෙනි ලෙසන් එක. 5 ඊළඟට පටන් ගමු. හරි. බොහොම ස්තුතියි.